සුබ දවසක් වේවා සියලුම දෙනාට ළමයි මේ අපි මේ දැන් අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. මොකද්ද මේ දැන් මේ කොවිඩ් තත්ත්වය නිසා රටේ සියලුම පාසල් වහලා තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ පාසලේ තියෙන වැඩ කටයුතු කරගන්න ක්‍රමයක් හරි නිසියාකාර ක්‍රමයක් දැනට පවතින්නේ නැහැ ළමයින්ද. Zoom තියෙනවා. ඊට පස්සේ Zoom එකෙන් තමයි ගොඩක් ළමයි ඉගෙන ගන්නෙ. නමුත් අපි පැත්තේ තියෙන ප්‍රදේශයේ තියෙන සිග්නල් අවහිරතා ඊට පස්සේ data මේ ඒ වෙලාවට ඔය කට්ටියට ඔන්ලයින් එන්න බැරි ප්‍රශ්න නිසා Zoom එකෙන් සමහරක් ළමයින්ට මේ හරියටම මේ පාඩම් කටයුතු ලබා ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා තමා මම මේ වෙනස්ම විදියකට YouTube මේ වීඩියෝ ක්ලිප් එක කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා මම මේ හිතාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔය කට්ටියට කැමති වෙලාවක මේ කරන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඔය කට්ටියට බලන්න පුළුවන්. ඊට අමතරව මම ඔයාලගේ නෝට් එක ඔයාලට WhatsApp එකෙන් එවලා තියෙනවා. එතකොට WhatsApp එකේ නෝට් එක එවලා තියෙන එක සම්පූර්ණ කරගන්න එක තමයි මෙතනදී මම මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඉතින් අපි ස්කෝලේ කවදා පටන් ගයිද කියලා අපිට තාම හරියටම කියන්න බෑ. මාසයක් දෙකක් යයි. එතකොට අපිට පාඩම් කටයුතු ගොඩාක් මග ඇරිලා තියෙනවා. ඉතින් ඒ තියෙන පාසල් නැවත ආරම්භ කරනකම් ඒ කාලය තුලදී අපිට පුළුවන් විදිහට මෙහෙම හරි කරගෙන යමු. ඊට පස්සේ ඔය කට්ටිය මේ වීඩියෝ එක බලලා සමහරක් විට ඩවුන්ලෝඩ් කරලා නෝට් එක සම්පූර්ණ කරගන්න. නැත්නම් බලන ගමන් කමන්නේ ඔය කට්ටියට තියෙන YouTube එකේ අන්ලිමිටඩ් පැකේජ් තියෙනවා මේ මාසිකවම. එතකොට ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. කට්ටියට කැමති වෙලාවක රෑ වුණත් ඒ කියන්නේ මම කරන වෙලාවෙම ඔය කට්ටිය එන්න ඕනේ නැහැ නේ. එතකොට ඒක නිසා ඕන වෙලාවක මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔය කට්ටියට පුළුවන් වෙලාවට නෝට් එක සම්පූර්ණ කරගන්න. එතකොට අපි මේ කරන්න හදන්නේ පළවෙනි එක භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව සම්බන්ධව තමයි පළවෙනි වීඩියෝ ක්ලිප් එක මම කරන්නේ. ඒකෙත් ද්‍රව ස්ථිතිය සම්බන්ධව. එතකොට ළමයි අපේ මුලදීම අපි ඒකකහමාන කරා. ඊට පස්සේ මිනුම් උපකරණ, ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාවේ මුල ටික කරා. ඒකේ අග කොටස තමයි මේ ද්‍රව ස්ථිතිය කියන්නේ. ඉතින් මේ ද්‍රව ස්ථිතියෙන් අනිවාර්යයෙන්ම එනවා අනිවාර්යයෙන්ම කියන්නේ බොහෝ විට එනවා රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්, MCQ එනවා. ඊට පස්සේ ස්ට්‍රක්චර් ප්‍රශ්නිකුත් අහන්න පුළුවන්. යූනලය හයාර උපකරණය දෙකම තියෙන්නේ මේකේ. එතකොට ඒ වගේම අහන්න පුළුවන්. ඉතින් බර්නූලි වලින්ුත් ස්ට්‍රක්චර් වලින් සමහරක් විට අහන්න පුළුවන්. ඒක නිසා මේකෙන් සම්පූර්ණ ගාණක් එන හැකියාව යාන්ත්‍ර විද්‍යාව අදාළ කොටස හදනකොට මේකෙන් දාන්න පුළුවන් සම්භාවිතාව ටිකක් වැඩි. ඒක නිසා මේ කොටස අනිවාර්යයෙන්ම කට්ටියට වැදගත් වෙනවා. අපි බලමු එතකොට මොකක්ද මේ ද්‍රව ස්ථිතිය කියන්නේ. ද්‍රව ස්ථිතියෙත් අපි ඉගෙන ගන්නවා පළවෙනියටම මොකද්ද? ස්ථිතික එකයි චලනය වෙන එකයි. බලමුකෝ අපි ද්‍රව ස්ථිතිය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා පොඩි කාලේ අපි ඉගෙන ගත්තා ඝන, ද්‍රව, වායු පිළිබඳව. හොඳයි. අපි භෞතික විද්‍යාවේ 12 වසර පළවෙනියෙන්ම අපි ඉගෙන ගත්තා ඒකකහමාන. ඒ කියන්නේ භෞතික විද්‍යාව අපි මේ කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම අපි පරීක්ෂණ කරද්දී එක භෞතික රාශි මනින්න ඕන. ඒකින්ද ඒ මනින ඒකක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ මේ මනින උපකරණ පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගත්තා මිනුම් උපකරණ තුලින්. ඊට පස්සේ අපි ගත්තා යාන්ත්‍ර විද්‍යාව. යාන්ත්‍ර විද්‍යාව පළවෙනි කොටස ගත්තා අපි ඝන ද්‍රව්‍ය. ඒ කියන්නේ යම්කිසි වස්තුන්ගේ පදාර්ථයේ ඝන අවස්ථාවේ තියෙන වස්තුන්ගේ හැසිරීම පිළිබඳ මූලික අවස්ථාවේ ප්‍රවේගය, ත්වරණය,
ඊට පස්සේ විස්ථාපනය ඔය වාගේ සංසිද්ධිඥර කතා කරා. ඊට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය මේවා සමතුලිතතාවයේ තියෙන්නේ කොහොමද? සමතුලිතතාවය බිඳින්නේ කොහොමද? ඊට පස්සේ මේවා මතින් බාහිර බලයක් ඇති කරපුවාම මොනවද වෙන්නේ? නිශ්චලතාවයේ තියෙනවද? වාගේ කරුණු ඝර්ෂණ බලය වාගේ කරුණු ගැන කතා කරා. ඊට පස්සේ අපි යනවා කතා කරන්නේ මෙන්න මේ ද්‍රව පිළිබඳව මම මේ ද්‍රව ස්ථිතිය පාඩමෙන් කතා කරනවා. අපි දන්නවා පොඩි කාලේ ඉඳන් අවස්ථා තුනක් තියෙනවා පදාර්ථයේ ඝන, ද්‍රව, වායු. එතකොට ඝන කියන්නේ මොනවද? ද්‍රව කියන්නේ මොනවද? වායුන් කියන්නේ මොනවද කියලා අපිට කියන්නේ. එතකොට අංශු වල මෙන්න මේ වාගේ වන්දනය ඉතාමත් වැඩි. ද්‍රවයක් කියන්නේ මේ අංශු වල බැඳීම සාමාන්‍යයෙන් මේ වාගේ සාමාන්‍යයෙන් දුරින් තියෙන්නේ. වායුව කියන්නේ ඊට වඩා අංශු වල බැඳීම් අඩුයි. ඔන්න ඔය වාගේ තමයි මේක ඝන, ද්‍රව, වායු කියලා අපි අවස්ථා තුනක් අපි සාමාන්‍ය භාවිතයේදී දන්නවා. ඊට පස්සේ අපි මේ කතා කරන්නේ මේ ද්‍රව පිළිබඳව. ද්‍රව වලත් මේ කොටස් දෙකක් තියෙනවා. චලනය වන ද්‍රවයි, නැවතිලා තියෙන ද්‍රවයි. පළවෙනියෙන්ම අපි කතා කරන්නේ එතකොට ද්‍රව ස්ථිතිය පාඩමේ ස්ථිතික තරල පිළිබඳව. ඒ කියන්නේ නැවතිලා තියෙන තරලවල පීඩනය හැසිරීම කොහොමද කියලා තමයි අපි පළවෙනියෙන්ම සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට අපි ඔය කට්ටියට දීලා තියෙන නෝට් එකේ තියෙනවා බලන්න. ද්‍රව ස්ථිතිය කියලා නෝට් එකක් මම දීලා තියෙනවා. ඒකේ පළවෙනියෙන්ම තියෙනවා එදිනදා ජීවිතයේදී පදාර්ථයේ විවිධ අවස්ථාවන් සමග ගනුදෙනු කිරීමට අපට සිදුවේ. ඒවා නම් ඝන, ද්‍රව සහ වායුවේ ඝනයක් සමග ගනුදෙනු කරන ආකාරයට වඩා තරලයක් සමග ගනුදෙනු කිරීම මදක් අපහසු වේ. තරල විශේෂයෙන් වර්ග දෙකකි. ඒවා නම් ද්‍රව සහ වායුවේ ද්‍රව අසම්පීඩ්‍ය තරල ලෙස හඳුන්වයි. ද්‍රව මත බලයක් යොදා ඒවායේ පරිමාව සැලකිය යුතු ලෙස වෙනස් කළ නොහැකි වේ. නමුත් වායු සැලකුව විට පීඩනයක් යොදා ඒ පරිමාව සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි වේ. එම නිසා ඒවා සම්පීඩ්‍ය තරල ලෙස හඳුන්වයි. වායුන්ට ස්ථිර හැඩයක් හෝ පරිමාවක් නොමැති අතර එය අඩංගු වන බඳුන පුරා පැතිර පවතී. ද්‍රවයක් නම් ඒට ස්ථිර පරිමාවක් ඇති අතර අඩංගු වන භාජනයේ හැඩය ලබා ගනී. හරි. එතකොට මේ ටික අපි දන්නවා. එතකොට අපි එතකොට ද්‍රවයක් ගත්තොත් මෙන්න මේ අසම්පීඩ්‍ය සම්පීඩ්‍ය කතාව බලමුකෝ. එතකොට මේ ද්‍රවයක් ගන්නකොට මෙන්න මේ භාජනයක් තියෙනවා. භාජනයේ මෙන්න මේ පුරා ද්‍රවයක් දාලා තියෙනවා. මම පිස්ටන් එකකින් තද කරනවා. එතන තියෙනවා ද්‍රවය. මේ ද්‍රවය මම මේ පිස්ටන් එකකින් තද කරොත් තාම කුඩා අපිට සැලකිය යුතු වෙනසක් මේකෙන් පල්ලහැටින් නැහැ. මොකද මේ ද්‍රවයේ තියෙන නිසා මේක පීඩනයෙන් මේක මගින් තද කරන්න බෑ. මේ ද්‍රවයේ තියෙන නිසා අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් එක දන්නවා. නමුත් වායුවක් ගත්තම මෙන්න මේ වගේ විශ්ලේෂණයක් කියලා බලයක් ඇති කරොත් ඒ කියලා මෙයා පහළට මේ වගේ අවස්ථාවක අපිට තද කරන්න පුළුවන්. එතකොට මෙයා ආරම්භයේදී මෙතන තිබුණේට මෙන්න මේ දැන් තියෙන්නේ මෙන්න මේ වගේ පහළට ඇවිල්ලා සම්පීඩනයට. එතකොට අපි මේ වායුන් වලට කියනවා අපි සම්පීඩ්‍ය තරල කියලා. මේවට කියනවා අපි අසම්පීඩ්‍ය තරල. මේ දෙකම පොදුවේ තරල කියලා හඳුන්වනවා. Our topic for today is states of matter. Matter is made of particles. It exists in 3 states, namely solid, liquid, and gas. The different states of matter are due to the different arrangement of particles of matter. In solid state, the particles of matter are very close to each other. So, the particles hold each other very tightly. That is, there is our topic for today is states of matter. As a result, matter is made of particles. Definite shape it exists in 3 states, namely solid, liquid state. The particles are packed
closely together, and gas, but they are much farther apart. The different states of matter are due to the different arrangement of particles of matter than it is in solid state. The particles of matter are very close to each other, but they do not so the particles hold each other very tightly. That is, there is a strong force of attraction between them. As a result, solids have a definite shape and volume. In liquid state, the particles are packed closely together, but they are much farther apart than the particles in solids, and so the force of attraction is weaker than it is in solids. Therefore, liquids have a definite volume, but they do not have a definite shape. They take up the shape of the container in which they are kept. ඊට පස්සේ අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට නෝට් එකක් දීලා තියෙනවා තරල සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමේදී දැනගත යුතු මූලික කරුණු කිහිපයක් විශේෂයෙන් ද්‍රවයක ඝනත්වය සම්බන්ධව මෙහිදී අවබෝධයක් තිබිය යුතුය. යම් වස්තුවක විශාලත්වය වැඩි වූ පමණින් එහි ස්කන්ධය වැඩියයි කිව නොහැකි වේ. යම් වස්තුවක පරිමාව අඩු වූ පමණින් එහි ස්කන්ධය අඩුයයි කිව නොහැකි වේ. ඒ සඳහා අදාළ ද්‍රව්‍යවල ඝනත්වය පිළිබඳ අදහසක් තිබිය යුතු වේ. ඊට පස්සේ අපිට යටින් තියෙනවා ඝනත්වය යනු යම් ද්‍රව්‍යයක ඒකීය පරිමාවක ස්කන්ධය වේ. එතන යටින් ලියා ගන්න ළමයි ඒකීය පරිමාවක ස්කන්ධය. ස්කන්ධය බෙදීම පරිමාව. ඉගෙන අපි ඝනත්වය කියන්නේ ඒකීය පරිමාවක ස්කන්ධය. එතකොට අපි උදාහරණයක් ගමු. ඝන මේ ඝන අවස්ථාවේ අංශු සාමාන්‍යයෙන් තියෙන විදිහ කියලා හිතාගන්න. මේ ලික්විඩ් අවස්ථාවේ නැත්නම් ද්‍රව අවස්ථාවේදී අංශු වල සාමාන්‍ය පිහිටීම. මේක වායු අවස්ථාව. දැන් මම කියනවා ඝනත්වය කියන්නේ ඒකීය පරිමාවක ස්කන්ධය. නැත්තම් තව එකක් තමයි ඝනත්වය කියන්නේ ඒකීය පරිමාවක තියෙන අංශු වල ස්කන්ධය. එතකොට අපි මම මෙතන ගත්තොත් ඒකීය පරිමාවක් කියලා ගමුකෝ. මෙන්න මේ වගේ ටිකක් ගන්නවා ඒකීය පරිමාව. ඒකීය පරිමාවක ස්කන්ධය. එතකොට මේ තමයි ඝනත්වයේ ඒකීය පරිමාවක ඝන ද්‍රව්‍යයක ඒකීය පරිමාවක ස්කන්ධය. මේ පරිමාවම මෙතන ගෙනියනවා. මේ තමයි එම පරිමාව. ඊට මේකම මෙතෙන්ට ඉන්නේ. දැන් බලන්න මෙතන ඒකීය පරිමාවක තියෙන අංශු ප්‍රමාණය, මෙතන ඒකීය පරිමාවක තියෙන අංශු ප්‍රමාණය, මෙතන ඒකීය පරිමාවක තියෙන අංශු ප්‍රමාණය. මේ ඝනවල මේ ද්‍රව මේ වායු. එතකොට වායුවේ ඒකීය පරිමාවක තියෙන අංශු ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ඝනත්වය අඩුයි. ඊට වඩා වැඩි ද්‍රවවල ඒකීය පරිමාවක තියෙන අංශු ප්‍රමාණය. ඊටත් වඩා වැඩි ඝන ද්‍රව්‍යවල ඒකීය පරිමාවක තියෙන අංශු ප්‍රමාණය. ඒක නිසා අපි දන්නවා ද්‍රවවලට වායුන් වලට වඩා ඝනත්වය වැඩි ද්‍රවවල, ද්‍රවවලට වඩා ඝනත්වය වැඩි ඝන ද්‍රව්‍ය වල. ඊට පස්සේ යටින් දීලා තියෙනවා ඝනත්වය යනු ඒකීය පරිමාවක ස්කන්ධය වේ. ඝනත්වය සමානයි ද්‍රවයේ ස්කන්ධය බෙදීම ද්‍රවයේ පරිමාව අපි ලියාගත්තා ඉස්මුදිමුත් යන සමීකරණය නිරූපණය කළ හැකි වේ. පරිමාව ඝන මීටර වලින්ද ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්ද ලබාගත් විට එහි ඒකක ඝන මීටරයේ කිලෝග්‍රෑම් වේ. යම් ද්‍රව්‍යයක ඝනත්වය උෂ්ණත්වයේ මත වෙනස් විය හැකි වේ. එම නිසා ඝනත්වය සඳහන් කිරීමේදී උෂ්ණත්වය සඳහන් කළ යුතු වේ. යම් කිසි වස්තුවකට තාපය ලබා දුන්නොත් මොකද වෙන්නේ? රත් වෙනවා. යම් කිසි අපි හිතමුකෝ ඉටිබන්ධමක් රත් කරොත් ඒක රත් වෙලා දිය වෙලා යනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව දැකලා තියෙනවා. කොහොමද මේක වෙන්නේ? මේක අපි ඕක කට්ටියට හොඳටම කරනවා තාපය පාඩමේදී. දැන් මෙතන ගමුකෝ මේවා සාමාන්‍යයෙන් කම්පණය වෙවි තමයි තියෙන්නේ. යම් කිසි වස්තුවක ඕනම අංශු යම් කිසි කම්පණය වීමකින් තමයි හැම අංශුවක්ම තියෙන්නේ. නිශ්චලව කියලා කිසිම දෙයක් නැහැ. එතකොට මේවා කම්පණය
වෙමින් තියෙන එකට අපි බාහිරින් තාප ශක්තිය සැපයු විට එම තාප ශක්තිය මේ අංශු ලබාගෙන ඒවාගේ චාලක ශක්තිය වැඩි කරනවා. ඒ කියන්නේ මෙයාලගේ කම්පන චාලක ශක්තිය වැඩි වෙනවා. කම්පන චාලක ශක්තිය වැඩි වෙනකොට මේවා බන්ධන දුරස් වෙන්න බලනවා. ඒ කියන්නේ මෙන්න මේ වාගේ දුරස් වෙන්න බලනවා. මේ වාගේ එකක් තව දුරස් වෙනවා. මේ වාගේ එකක් තව දුරස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මේක දුරස් වුණානේ. එතකොට ඒකීය පරිමාවක තියෙන අංශු ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ ඝනත්වය අඩු වෙනවා. ඒක තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවා. ඇත්තටම අඩු වෙනවා. ඒක තමයි අපි සාමාන්‍ය මේක මේ හැම එකටම සමාන නැහැ. ජලයට එහෙම පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක ඉස්සරහදී මේ පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් බොහෝ දේවල් වල වෙන්නේ එහෙම තමයි. ඊට පස්සේ මේක අපි ගත්තොත් මේක සෙල්සියස් අංශක 5 නම් මේ විදිහට තියෙනවා නම් සෙල්සියස් අංශක 100 විතර තියෙන මෙන්න මේ විදිහට. එතකොට අපිට 5දී තියෙන ඝනත්වය නෙවෙයි සෙල්සියස් අංශක 100දී තියෙන්නේ. ඒක නිසා අපිට හරියටම කියන්න බෑ උෂ්ණත්වය සඳහන් කරන්නේ නැතුව ඝනත්වය නිශ්චිතවම අපිට මේ සඳහන් කරන්න බෑ. ඒකින්ද අපි ඝනත්වය කියද්දී අනිවාර්යෙන් කියනවා සෙල්සියස් 5දී මෙච්චරයි නැත්නම් සෙල්සියස් අංශක 100දී ඊට පස්සේ යටින් දීලා තියෙනවා ඝනත්වය යනු ඒකීය පරිමාවක ස්කන්ධයේ වේ ඝනත්වය සමානයි ද්‍රවයේ ස්කන්ධය බෙදීම ද්‍රවයේ පරිමාව අපි ලියාගත්තා ඉස්බිමුත් යන සමීකරණය නිරූපණය කළ හැකි වේ පරිමාව ඝන මීටර වලින්ද ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින්ද ලබාගත් විට එහි ඒකක ඝන මීටරයේ කිලෝග්‍රෑම් වේ යම් ද්‍රව්‍යයක ඝනත්වය උෂ්ණත්වය මත වෙනස් විය හැකි වේ එම නිසා ඝනත්වය සඳහන් කිරීමේදී උෂ්ණත්වය සඳහන් කළ යුතු වේ. ඊට පස්සේ අපිට මාතෘකාවක් තියෙනවා තරල තුල පීඩනය කියලා. ඒකෙත් පළවෙනියට මෙනවා ඝනත්වය සහ සාපේක්ෂ ඝනත්වය. ඝනත්වය කියන එක අපි දැන් මෙතනදී අපි උඩින් මේ ලියවනි සලකන ලද වස්තුවක පරිමාව දන්නා විට ස්කන්ධය සොයා ගැනීම හෝ ස්කන්ධය දන්නා විට පරිමාව සොයා ගැනීමට මේ වැදගත් ඝනත්වය. ඒ සඳහා ඒ සෑදී ඇති ද්‍රව්‍යයේ ඝනත්වයේ තිරාසිය දැන ගැනීම වේ. හරි අපි දන්නවා. ද්‍රවයක ඝනත්වය අර්ථ දක්වනු ලබන්නේ එම ද්‍රව්‍යයේ එකක පරිමාවක ඇති ස්කන්ධයේ ලෙසය. ඝනත්වයේ ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම ද්‍රව්‍යයේ පරිමාව. ද්‍රව්‍යයක ඝනත්වය උෂ්ණත්වය අනුව වෙනස් වේ. ඝනත්වය සඳහන් කිරීමේදී ඊට අනුරූප වන උෂ්ණත්වයද සාමාන්‍යයෙන් සඳහන් කළ යුතුය. සෙල්සියස් අංශක 4 දී ජලයේ ඝනත්වය සෙල්සියස් ඝන මීටරයේ කිලෝග්‍රෑම් 1000ක් වේ. වායු ඝනත්වය උෂ්ණත්වය සහ පීඩනය මතද රඳා පවතී. ඒක අපි දන්නවා. මොකද වායුවක් පීඩනය වැඩි කරපු හැටිය එතන අංශු ලං වෙනවනේ. එතකොට ඒකීය පරිමාවක තියෙන අංශු ගාන වෙනස් වෙන නිසා ඒවා ඒකීය පරිමාවක තියෙන අංශු වල ස්කන්ධයත් වෙනස් වෙනවා. එතකොට ඝනත්වය පීඩනය වැඩි කරනකොට ඝනත්වය වැඩි වෙන්න පුළුවන් වායු වල. ඝනත්වය අඩු ද්‍රව්‍ය ඝනත්වය වැඩි ද්‍රව තුල පාවේ ඝනත්වය වැඩි ද්‍රව්‍ය ඝනත්වය අඩු ද්‍රව තුල ගිලේ. හරි අපි දන්නවා ජලයට ගල් කැටයක් දැම්මොත් ඒක ජලය තුල ගිලෙනවා. පොල් තෙල් වාගේ ද්‍රව්‍ය ජලයේ උඩ පාවෙනවා. ඒවයි හේතුව තමයි ජලයේ ඝනත්වයට වඩා ගලක ගත්තොත් ගල් කැබැල්ලේ ඝනත්වය වැඩි පොල් තෙල් වල ඝනත්වය අඩු නිසා ජලයේ උඩ පාවෙනවා. ජලයේ ඝනත්වයට වඩා ගල් කැබැල්ලේ ඝනත්වය වැඩි නිසා ඒක ජලය තුල ගිලෙනවා. ඊට පස්සේ සමජාතීය ද්‍රව. යම් ද්‍රව්‍යයක ඒකාකාර ඝනත්වයකින් යුක්ත නම් එම ද්‍රව සමජාතීය ද්‍රව යනුවෙන් හඳුන්වයි. අපි ගොඩාක් වෙලාවට සමජාතීය ගොඩක් නෙවෙයි මේ පාඩමේ දිගටම අපි හදන්නේ සමජාතීය ද්‍රව පිළිබඳව තමයි හදාරන්නේ. සමජාතීය නැති ද්‍රව කියන්නේ අපි යම්කිසි ද්‍රවයක් ගත්තොත් යම්කිසි ඒකීය පරිමාවක් ගන්නවා එක ස්ථානයකින් තව ස්ථානයකින් ගන්නවා මං තව පරිමාවක්. ඒ ද්‍රවයම. එතකොට එයාගේ ඝනත්වයයි අතන තියෙන ඝනත්වයයි වෙනස් වුණොත් අපි ඒවට කියනවා සමජාතීය ද්‍රව නෙවෙයි කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ගඟක් ගන්නවා ගඟක් ගලාගෙන යනවා අපි එක තැනකින් වතුර ඒකීය පරිමාවක් අරගෙන ඒකේ ඝනත්වය හොයනවා ඊට පස්සේ කිලෝමීටර් 5කින් විතර ඒ ගෙම්ම මේ වතුර පරිමාවක් අරගෙන ඝනත්වය වෙනකොට ගොඩක් වෙලාවට අපිට එන්නේ වැරදි අසමාන ගියක්. ඒක නිසා ඒවා අපි සමජාතීය ද්‍රව නෙමෙයි. හැම වෙලාවෙම අපි සලකන ද්‍රවය
එකම අගයක් තියෙන්න ඕන. ගන්න වෙලාව පොල් තෙල් ගත්තොත් දැන් අපි භාජනයකින් ඉස්සෙල්ලා ටිකක් අරගෙන ඝනත්වය හොයනවා. ඊට පස්සේ තව තැනකින් ඒ කියන්නේ ඒකෙන්ම තව වෙලාවකින් අරගෙන ඝනත්වය වෙනවා. ඒ දෙකම සමාන වෙන්න ඕන. ඒවට අපි කියනවා ඝනත්වයේ සමාන අගයක් එන විට අපි කියනවා ඒවා සමජාතීය ද්‍රව කියලා. ඊට පස්සේ සාපේක්ෂ ඝනත්වය. මොකක්ද අපි සාපේක්ෂ ඝනත්වය කියන්නේ? මේක දීලා තියෙනවා සලකන ද්‍රව්‍යයක ඝනත්වය ජලයේ ඝනත්වයෙන් මෙන් කී ගුණයක් විශාලදයි දැන ගැනීම වැදගත් වේ. මේ සාපේක්ෂ ඝනත්වයේ නැමැති රාශිය ඇසුරෙන් ප්‍රකාශ කරනු ලැබේ. එතකොට අපි යටින් ලියා ගන්නකො සාපේක්ෂ ඝනත්වය යනු එතන අර පොඩි ඉඩක් තියෙන තැන ලියා ගන්න. සාපේක්ෂ ඝනත්වය යනු යම් ද්‍රව්‍යයක ඝනත්වය ජලයේ ඝනත්වයට දරන අනුපාතය වේ. සාපේක්ෂ ඝනත්වය සඳහා ඒකක හෝ මාන නොමැත. සාපේක්ෂ ඝනත්වය සඳහා ඒකක හෝ මාන නොමැත. සාපේක්ෂ ඝනත්වය අපි දැනගන්න ඕන. මොකද සාපේක්ෂ ඝනත්වය කියන්නේ සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රව්‍ය ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. ඒක තමයි සාපේක්ෂ ඝනත්වය කියන්නේ. අපිට දැන් දීලා තියෙනවා සාපේක්ෂ ඝනත්වය. මම උදාහරණයක් ගන්නවා D නෝට් කියලා ගමු. D නෝට් සාපේක්ෂ ඝනත්වය 1.8. හරියට තියෙනවා සාපේක්ෂ ඝනත්වය D නෝට් 0.8. එතකොට මම ද්‍රව්‍ය ඝනත්වය කියලා මම ගන්නවා D. ද්‍රව්‍ය ඝනත්වය ρW කියලා ගන්නවා. ρW. එතකොට මෙන්න මෙතන දීලා තියෙනවා අපි එතකොට සාපේක්ෂ ඝනත්වය 1.8 වන ද්‍රව්‍යයක්. එතකොට අපි මේ මොකද්ද මේ කියන්නේ කියලා බලමු. සාපේක්ෂ ඝනත්වය 1.8 කියලා කිව්වේ හැටිය මොකද්ද මේ තියෙන ද්‍රව්‍ය පිළිබඳ අපි පොඩි අදහසක් ගන්න කොහොමද? සාපේක්ෂ ඝනත්වය කියන්නේ කොහොමද? D නෝට් සමානයි D බෙදීම ρW. මේක එකයි. එතකොට සාපේක්ෂ ඝනත්වය සඳහා එනවා D නෝට් සමානයි D බෙදීම ρW සමානයි 1.8යි. එතකොට ඒ කියන්නේ මෙතන 1.8ක් ඇවිල්ලා තියෙනවනේ. 1.8ක් එන්න අනිවාර්යයෙන්ම මෙතන මේ උඩ තියෙන පදය වැඩි වෙන්න ඕනේ යට තියෙන පදයට. එතකොට තමයි එකට වඩා වැඩි උත්තරයක් එන්නේ. ඒ කියන්නේ D කියන එක විශාලයි D ρW. එතකොට D විශාලයි ρW වුණ හැටිය ඒ කියන්නේ මොකද්ද? අපි සලකන ද්‍රව්‍යයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි. එහෙනම් අපි කියනවා මේ කියන ද්‍රව්‍ය මේ 1.8ක් කියන මෙන්න මේ ද්‍රව්‍ය ජලයේ තුල ගිලෙනවා. අන්න ඒක අපි දැනගත්තා. අපිට මේ දීලා තියෙන ද්‍රව්‍ය ජලයේ ඝනත්වයට වඩා වැඩි එකක්. ඒ කියන්නේ ජලයේ ගිලෙන ද්‍රව්‍යයක් තමයි මේ දීලා තියෙන්නේ අපිට. ඊට පස්සේ D නෝට් මේ 0.8 ගත්තොත් D නෝට් සමානයි D බෙදීම ρW සමානයි 0.8යි. ඒ කියන්නේ මෙතන 0.8 වෙන්න නම් අනිවාර්යයෙන්ම උඩ තියෙන පදයට වඩා යට තියෙන පදේ වැඩි වෙන්න ඕන. ගණිතමය විදියට අපි හිතුවොත්. එතකොට D කියන එක උඩයි dW වඩා. ඒ කියන්නේ අපි සලකන ද්‍රව්‍යයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. ඒ කියන්නේ මේ කියන ද්‍රව්‍ය ජලයේ මත පාවෙනවා. අන්න ඒක තමයි අපි හරි. ඊට පස්සේ අපිට පල්ලෙහින් තියෙන පොඩි හිස්තැනක් එතන අපි ලියාගමු. පොඩ්ඩක් ඉන්නවා මම මේ ටික ලියාගන්න. අපි ගමු ස්කන්ධය M වන පරිමාව V වන ඝනත්වයේ D වන ද්‍රව්‍යයක් ගන්නවා. ඊට පස්සේ මම ගන්නවා ජලය ස්කන්ධය M වන ජලය පරිමාව VW ඝනත්වයේ ρW. මේ ජලය මේක යම්කිසි ද්‍රව්‍යයක්. ඝනත්වයේ D වන පරිමාව V වන ස්කන්ධය M. එතකොට මම මෙයාගේ ඝනත්වය සඳහා ප්‍රකාශනය කරනවා D සමානයි ඒකීය පරිමාවක ස්කන්ධය M බෙදීම V. මෙයාගේ ඝනත්වයේ ජලයේ ඝනත්වයේ ρW සමානයි MW බෙදීම VW. එතකොට අපි
සාපේක්ෂ ඝනත්වය D නෝට් සමානයි ද්‍රව්‍ය ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය W. ද්‍රව්‍ය ඝනත්වය මොකද්ද? M බෙදීම V. බෙදීම ජලයේ ඝනත්වය කියන්නේ M W බෙදීම V W. මේක මම වැඩි කිරීම දැම්මොත් M බෙදීම V වැඩි කිරීම V W බෙදීම M W. මෙන්න මේ ප්‍රකාශනය අපිට ඝනත්වය සඳහා එනවා. ඊට පස්සේ මම ගන්නවා M බෙදීම V වැඩි කිරීම V W බෙදීම M W. ඊට පස්සේ මම ගන්නවා මේකේ අවස්ථා දෙකක්. මොකක්ද අවස්ථා දෙක? පළවෙනි එක ගන්නවා මෙන්න මේ අපි ගන්න ද්‍රව්‍ය ස්කන්ධයට සමාන ජල ස්කන්ධයක් ගන්න. ඒ කියන්නේ මොකද්ද? ස්කන්ධේ සමානයි. ඒ කියන්නේ M සමානයි M W. එතකොට M සමාන M W වෙනකොට D නෝට් සඳහා අපිට එනවා V W බෙදීම V. ඒ කියන්නේ ස්කන්ධේ සමාන විට සාපේක්ෂ ඝනත්වය වෙනවා පරිමාතර අනුපාතය. ඊට පස්සේ අපි ගමු මේ ගන්න ද්‍රව්‍ය පරිමාවට සමාන ද්‍රව පරිමාවක් අරගෙන සාපේක්ෂ ඝනත්වය. ඒ කියන්නේ V සමානයි V W නැත්නම් ලියගන්න පරිමාව සමාන විට. ඒ කියන්නේ V සමානයි V W. එතකොට අපිට එනවා D නෝට් සඳහා M බෙදීම M W. අන්න සාපේක්ෂ ඝනත්වය වෙනවා ස්කන්ධ අතර අනුපාතය. ස්කන්ධය සමාන විට පරිමාතර අනුපාතෙමු පරිමාව සමාන විට ස්කන්ධ අතර අනුපාතෙමු සාපේක්ෂ ඝනත්වය අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි මේක බලන්න ස්කන්ධය සමාන විට සාපේක්ෂ ඝනත්වය ගන්නේ ජලයේ පරිමාව බෙදෙනවා ද්‍රව්‍ය පරිමාවයෙන්. පරිමාව සමාන විට සාපේක්ෂ ඝනත්වය ද්‍රව්‍ය ස්කන්ධය බෙදෙනවා ජලයේ ස්කන්ධයෙන්. මේවා මතක තියාගන්න ඕනේ නැහැ. මතක තියාගන්නවා නම් හොඳයි MCQ වලට. නැත්තම් මේ ටක් ගාලා මේ සමීකරණ ගැනම ටක් ගාලා සුළු කරගත්තා විනාඩි යක්වත් යන්නේ නැහැ. තප්පර 30 වගේ මේ ටික හදා ගන්න පුළුවන් MCQ එකක් එක්ටි. ඔකට ඒ තරමට ප්‍රැක්ටිස් වෙලත් ඉන්න ඕන විභාගෙදී. ඒ ස්පීඩ් එක හදාගෙන තියෙන්න ඕන. මම පළවෙනියෙන්ම ගන්නවා පරිමාව D1 ධනත්වය D1 ස්කන්ධයේ M1 වන ද්‍රව්‍යයක්. මම පොඩ්ඩක් තව උඩින් පරිමාව D1 ස්කන්ධයේ M1 ධනත්වය D1 ගන්න ද්‍රව්‍යයක් ගන්නවා. තව එකක් ගන්නවා පරිමාව V2 ස්කන්ධයේ M2 ධනත්වය D2 වන ද්‍රව්‍යයක්. දැන් මම මෙයාගේ ඝනත්වය ලියනවා D1 සමානයි M1 බෙදීම V1. ස්කන්ධය දැන් අපි ගන්නවා මම දැන් ගත්තා ද්‍රව්‍ය දෙකක්. එකක් පරිමාව V1 ස්කන්ධය M1 ඝනත්වය D1. තව එකක් ගත්තා පරිමාව V2 ස්කන්ධය M2 ඝනත්වය D2 වෙන. මෙයාගේ ඝනත්වය D1 සමානයි M1 බෙදීම V1. මෙයා ඝනත්වය මම ලියන්න පුළුවන් D2 සමානයි M2 බෙදීම V2 කිය පරිමාවක ස්කන්ධය. දැන් මම මේ දෙක මිශ්‍ර කරනවා. මිශ්‍ර කරපුවාම එන්නේ තනි වස්තුවන්නේ. මෙයාගේ ස්කන්ධය අපි දන්නවා අනිවාර්යයෙන්ම කලින් දෙකේ එකතු වෙන්න ඕන. පරිමාවත් පළවෙනි දෙකේ එකතු වෙන්න ඕන. ධනත්වය මම ගන්නවා D. අර්ථ දැක්වීමට අනුව ධනත්වය සමානයි D සමානයි ඒකීය පරිමාවක ස්කන්ධය. කියන්නේ M2 ධන M2 බෙදීම V1 ධන V2. එතකොට මට ඕන නම් මේකට දාන්න පුළුවන් M1 වෙනුවට මෙතන D1 V1 ධන D2 V2 බෙදීම V1 ධන V2. මේකෙත් අපි ගන්නවා අවස්ථා දෙකක් අපි සල්මු. පරිමාව සමාන විට අපි ගන්න ද්‍රව්‍ය දෙකේ පරිමාව සමාන විට. ඒ කියන්නේ V1 සමානයි V2 විට. V1 සමානයි V2 විට. මොකක්ද දෙන්නේ? D සඳහා D සමානයි. මෙන්න මේකට ආදේශ කරොත් අපිට එනවා V D1
සමානයි v කියලා ගන්නකො d1v ධන d2v යෙදීම v ධන v. ඒ කියන්නේ මෙතන 2v 2v කින් එන v එකයි මෙතන උඩ තියෙන v එකයි කැපිලා ගියාම එනවා d සඳහා d1 ධන d2 යෙදීම 2. ඊට පස්සේ මම ගන්නවා මෙයාලගේ ස්කන්ධ සමාන පිට. m1 සමානයි m2 සමානයි m කියලා ගන්නවා. එතකොට මම මේකට ආදේශ කරනවා මේ පළවෙනි එකට. එතකොට d සමානයි m ධන m. මේකේ v එකට මම මෙතනින් ආදේශ කරපුවොත් වෙන්නේ මොකද්ද? m1 බෙදීම d1. ඒ කියන්නේ m බෙදීම d1 ධන m බෙදීම d2. උඩසුළු කරපුවාම 2m. මෙතන එනවා m එක මම එළියටම ගන්නම්. m සමානයි d2 ධන d1 බෙදීම d1 d2. මේ d1යි d2යි උඩට යනවා m කැපෙනවා. එතකොට දෙක d1 d2 බෙදීම d1 ධන d2. මේ තමයි ස්කන්ධය සමාන විට සඵල ඝනත්වය. මේක පරිමාව සමාන විට සඵල ඝනත්වය. යටින් ඒක පැහැදිලිව වෙන් කරලා ලස්සනට කට්ටි දීලා තියෙන ස්පේස් එකේ ලියා ගන්න පැහැදිලිව. ඊට පස්සේ අපිට දීලා තියෙනවා තරල කියලා ආයේ මාතෘකාවක්. ඒකේ අපි කියනවා අපි කරපු ටිකම තමයි තියෙන්නේ. ද්‍රව සහ වායු තරල යන පොදු නමින් හැදින්වේ ඝන ද්‍රව්‍ය මෙන්නව තරල වලට ගලා යා හැකිය. ද්‍රවයකට නියමිත පරිමාවක් තිබුණද නියමිත හැඩයක් නොමැත. ද්‍රවයක් සෑම විටම එය අඩංගු කර ඇති භාජනීය හැඩය ලබා ගනී. වායුවකට නියමිත පරිමාවක් හෝ හැඩයක් නොමැත. වායුවෙහි අඩංගු කර ඇති බඳුනේ පරිමාව පුරාම පැතිර පවතී. අධික පීඩනයකට යටත් කළද ද්‍රවයක පරිමාව වෙනස් වන්නේ ඉතා මද වශයෙන්ි. වායුවක පරිමාවෙහි පීඩනය අනුව බොහෝසේ වෙනස් වේ. එනම් වායුවක පහසුවෙන් සම්පීඩනය කළ හැකිය. හරි අපි ඒ ටික දැන් ඉගෙන ගත්තා. ඉතින් දුවේ පුතේ මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඔය නෝට් එක සම්පූර්ණ කරගන්න. ඉතින් පස්සේ මම පීඩනය කොටස අපව වීඩියෝ ක්ලිප් එකක් දාලා කරන්නම්. ඔය කට්ටියට නෝට් එක ලියා ගන්න ඕන තැන වීඩියෝ එක මේ නවත්තලා ලියාගෙන ඉදිරියට යන්න. මම කලින් කිව්වා වගේ ඔය කට්ටිය YouTube පැකේජ් එක අන්ලිමිටඩ් පැකේජ් එක ඕනනම් දාගෙන ඒකෙන් බලලා ඔය කට්ටියට මේක නෝට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. නෝට් එක මම දාලා තියෙන ඒක සම්පූර්ණ කරගෙන යන එක තමයි දිගටම කරන්නේ. බොහොම ස්තුතියි ඔය කට්ටියට සුබ දවසක්.